සියලු දෙනාටම තෙරුවන් සරණයි. පොඩි හාමුදුරන් වහන්සේ දසිල් මාතාවනි ශිෂ්‍යයනි, අද දවසේ අපි DB පිරිවන නාලිකාව යටතේ පාලි භාෂාව මූලික පිරිවන අවසානයේ නැත්නම් පහේ පන්තියේ 14 වෙනි පාඩම චුද්දසම පාඨෝ කියන පාඩමේ අපි මේට පෙර දවසක කතා කරන්නට යෙදුනා අග්‍රගණ්‍ය පාලි පඬිවරුන් සිව් දෙනා පිළිබඳව, සිව් දෙනෙක්ගෙන් එක්කෙනෙක් පිළිබඳව කතා කරන්නට යෙදුනා. ඒ තමයි අටකථාචාර්ය අපේ බුද්ධඝෝෂ හාමුදුරන් වහන්සේගෙන් පාලි සාහිත්‍යයට සිදු වුණා වූ සේවාව පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය වෙන්න යෙදුනා. අද දවසේ මම කතා කිරීමට සූදානම් වන්නේ පාලි භාෂාව වෙනුවෙන්, පාලි සාහිත්‍ය ඉතිහාසය වෙනුවෙන් ඒ වගේම විශාල මෙහෙවරක් කරපු පඬිවරයෙක් තමයි මහාචාර්ය රිඩ් ඩේවිස් පඬිවරයා පිළිබඳව. මේ ඡායාරූපය දෙස බලන්න. ඔබ වහන්සේලාගේ අපේ ශිෂ්‍යයන්ගේ පෙළපොතේ මේ ඡායාරූපය දැක ගන්නට පුළුවන්. මේ ඡායාරූපයෙන් සඳහන් වෙන්නේ අපේ මේ අපි කතා කරන මේ කතා නායකයා වන රීඩ් ඩේවිස් පඬිවරයාගේ ඡායාරූපයක් තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ. මෙතුමා ලාංකික පුරවැසියෙක් නෙවෙයි. අපි මේට පෙර දවසක කතා කරපු ඒ අටුවා පිළිබඳව අටුවා රචනා කරන්නට තිබුණා වූ බුද්ධඝෝෂ හාමුදුරුවොත් ලාංකික භික්ෂුවක් නෙවෙයි. ඉන්දියාවේ පහළ වෙච්ච කෙනෙක්. ඉන්දියාවේ උප්පත්ති ලැබපු කෙනෙක්. එයා ලංකාවට ඇවිල්ලා හෙළාටුවා පිළිබඳව හෙළාටුවා මුල් කරගෙන අපේ පෙළ සාහිත්‍යයට අටුවා රචනා කරන්නට තිබුණා. ඒ වගේම තමයි මේ රීඩ් ඩේවිස් පඬිවරයා, මහාචාර්ය තෝමස් විලියම්ස් රීඩ් ඩේවිස් පඬිවරයා මෙතුමා පාලි සාහිත්‍ය වෙනුවෙන් බටහිර ජාතිකයෙක් වුණත් විශාල මෙහෙවරක් කරපු හොඳ උගතෙක්. අපි එතුමාගේ චරිතය හා සම්බන්ධව කතා කරලා මෙතුමාගෙන් පාලි සාහිත්‍ය ඉතිහාසයෙන් මොන වගේ මෙහෙවරක් සිද්ධ කළාද? ඒ මෙහෙවර පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කරමු මේ චරිතය මුල් කරගෙන. එතකොට මෙයා උප්පත්තිය ලැබලා තියෙන්නේ එංගලන්තේ තමා රීඩ් ඩේවිස් පඬිවරයා උප්පත්තිය ලැබුවේ 1843 මැයි 18 වෙනිදා. 1843 මැයි 18 වෙනිදා එංගලන්තේ කෝල් චේස්හීදී තමයි මේ රීඩ් ඩේවිස් පඬිවරයා උප්පත්තිය ලැබුවේ. මෙයා ලංකාවට ආවේ 1864 දී. ලංකාවට ආවේ 1864 දී තමයි මෙතුමා රීඩ් ඩේවිස් පඬිවරයා ලංකාවට ආවේ. එතකොට බටහිර ජාතිකයෙක් හැටියට, එංගලන්තේ උප්පත්ති ලැබපු කෙනෙක් හැටියට මෙයා ලංකාවට ආවේ. ලංකාවට ආවේ මොකටද? එතකොට ලංකාවේ ඉංග්‍රීසි පාලනයක් තිබුණේ. මෙයා නීතිඥයෙක් හැටියට තමයි ලංකාවට ආවේ සිවිල් සේවය සඳහා. ඇවිල්ලා මෙතුමා මේ ගාල්ල ප්‍රදේශයේ උසාවියක තමයි සේවය කරන්නට යෙදුනේ. මෙහෙම සේවය කරන නඩු කතා කරන අතරතුර එක්තරා විහාරස්ථානයක නඩුවක් උසාවියේ කතා කළා. මේ නඩුව කතා කරන අතරතුර ලිපියක් එහෙම නැත්නම් ලේඛනයක් ඉදිරිපත් කළා මේ උසාවියට. ඒක තිබුණේ හැබැයි සිංහල භාෂාවෙන්වත් ඉංග්‍රීසි භාෂාවෙන්වත් නෙවෙයි. දැන් සිංහල භාෂාවෙන් තිබුණා නම් අපි හිතමු තමයි මේ රීඩ් ඩේවිස් පඬිවරයා සමහරට සිංහල භාෂාව දන්නේ නැහැ කියලා. එයා බටහිර ජාතිකයෙක් නිසා. නමුත් උසාවියේ ඉන්න වෙනත් කෙනෙකුන් ඒක අහගන්න තිබුණා මෙතුමාට. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන මෙතුමා දන්නවා. අපි දන්නවා උසාවිවල අපේ නීතිඥවරු ඉංග්‍රීසියෙන් කතා කරනවා, සිංහලෙන් කතා කරනවා. හැබැයි දැන් ලොකුම ගැටලුව තමයි, ප්‍රශ්නේ තමයි මේ නඩුවට ඉදිරිපත් කළ තිබුණු ලේඛනය ඉංග්‍රීසි භාෂාවෙන්වත් සිංහල භාෂාවෙන්වත් නෙවෙයි තිබුණේ. මේක දීලා තියෙන්නේ පාලි භාෂාවෙන්. පාලි භාෂාවෙන් තමයි මේ ලිපිය ඉදිරිපත් කළ තිබු. දැන් හරි ප්‍රශ්නයක් මේක. මෙයා නඩුකාරයෙක් හැටියට, නීතිඥයෙක් හැටියට මේක මොනවද තියෙන්නේ කියලා අවබෝධයක් කරගන්න පුළුවන් කමක් නැහැ. දන්න කෙනෙකුත් නැහැ. මෙයා කල්පනා කළා තමන් මේ වෘත්තේ ඉන්න ගමන්ම පාලි භාෂාව නැත්නම් මේ ලේඛන ඉදිරිපත් කරලා තියෙන පාලි භාෂාවෙන්නේ. ඒ නිසා මේ භාෂාව පිළිබඳ තමන් ඉගෙන ගන්න ඕන කියලා උනන්දුවක් ඇති වුණා මේ රීඩ් ඩේවිස් පඬිවරයාට. බලන්නක පොඩි හාමුදුරුවෝ
අපිට ලොකු ආදර්ශයක් තියෙනවා මේ චරිතයෙන් ගන්න. මෙතුමාගේ චරිතයෙන් ලොකු ආදර්ශයක් තියෙනවා. හොඳ උගතෙක් දාර්ශනිකෙක්. නේද? මහාචාර්යවරයෙක් ඉස්සරහට කතා කරන අපි ඒ පිළිබඳව. හැබැයි එහෙම වුණත් අපිට චරිතයට අපේ ජීවිතයට ආදර්ශයක් ගන්න පුළුවන්. මොකක්ද තියෙන ආදර්ශය? මෙතුමා බටහිර ජාතිකයෙක් වෙලා, ඉංග්‍රීසි ජාතිකයෙක් වෙලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ තමන් රාජකාරී කරන අතර මේ පොඩි ලිඛිත ලේඛනයක් වෙනත් භාෂාවකින් ඉදිරිපත් කළා, පාලි භාෂාවෙන්. ඒ නිසා මෙයා උනන්දු වුණා. පොඩි හඳුනන අපිටත් ඒ වගේ දේවල් අපිටත් යම්කිසි අපේ පොඩි හාමුදුරන් වහන්සේලා එහෙම නැත්නම් මේ ශිෂ්‍යෝ ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් කටයුතු කරනකොට අපි යම්කිසි ලේඛනයක් හම්බුනොත් අපි නොදන්නා භාෂාව, අපි ජපන් වෙන්න පුළුවන්, වෙනත් භාෂාවකින් වෙන්න පුළුවන්. නේද? අපි දන්නේ නැහැ සමහර ඉංග්‍රීසි වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඒ භාෂාව පිළිබඳව හොඳ අත්දැකීමක් ලබාගෙන නැත්නම් ඒ භාෂාව ඉගෙන ගන්න උනන්දුවක් ඇති කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ආන්න මේ වගේ අවස්ථාවක තමයි මේ රීඩ් ඩේවිස් පඬිවරයාත් මේ කටයුත්ත කරන්නේ. එහෙනම් මේ රීඩ් ඩේවිස් පඬිවරයාට අවශ්‍ය වුණා මොකද්ද? මේ නඩු ලේඛනයේ හැටියට මේ pāli භාෂාව රචිත නැත්නම් ලේඛනය පිළිබඳ අධ්‍යයනයක් කරන්න. මේක අහගන්න ගියේ නැහැ කායවත්. මෙයා කල්පනා කළා මම මේක ඉගෙන ගන්න ඕන මේ අමුතු භාෂාව මොකක්ද කියලා. ඒ අනුව තමයි සිවිල් සේවයේ සිටියේදීම මේ රීඩ් ඩේවිස් පඬිවරයා pāli භාෂාව පිළිබඳව අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න ආරම්භ කරන්න තිබුණා. අන්න මෙතුමා බටහිර ජාතිකයෙක්, ඉංග්‍රීසි ජාතිකයෙක්, එංගලන්ත වැසියෙක් හැටියට ලංකාවට ඇවිල්ලා ලංකාවට රාජකාරී කරන්න තමයි මෙතුමා තිබුණ රාජකාරී කරලා ආපස්සට තමන්ගේ රටට යන්න. එහෙම කළේ නැහැ. මෙතුමාට අවශ්‍යතාවය තිබුණා මේ ලේඛනය පිළිබඳව මේ භාෂාව වල මොකද්ද මේ අමුතු භාෂාව? මම මේක හදාහරන්න ඕනේ. කාගේද මේ භාෂාව කියලා උනන්දුවක් ඇති වුණා. මෙතුමා කල්පනා කළා මම මේක කාගෙන් ඉගෙන ගන්න කියලා. නේ සමහර විට මෙයා හුඟ දැනුගත් නීතිඥයෙන්නේ. සමහර දැන් අපේ ඉන්න පිරිස සමහර දැනුගත් පිරිස සමහර අය කල්පනා කරන්නේ නැහැ වෙනත් දෙයක් ඉගෙන ගන්නට කල්පනා කරන. ඒක මදි පුංචිකමක් කියලා හිතනවා. නේද? අපි වුණත් එහෙමනේ. නේද? දැන් පොඩි හඳුලත් එන්න එහෙම පුළුවන්. සමහර විට මේ pāli සංස්කෘත අනිත් සිංහල භාෂාව පිළ හොඳ ප්‍රාගුණ්‍යත්වයක් ලැබලා සමහරට අපි අනිත් වෙනත් භාෂාවක් බටහිර භාෂාවක් අපි ඉගෙන ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. නේද? අපි කොහොම ජපන් භාෂාව කියලා එහෙම නැත්නම් වෙනත් භාෂාවක් වෙන්න පුළුවන්. අපි ඒකත් ඉගෙන ගත්තොත් කොච්චර ලෝකෙම ජය ගන්න පුළුවන් නේද? වර්තමානයේ අපිට තියෙන අභියෝගයක් ඒකනේ. එහෙනම් අභියෝග ජය ගන්න මෙතුමාගේ චරිතයෙන් අපිට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. මේ රීඩ් ඩේවිස් පඬිවරයාගේ චරිතය. එතකොට මෙතුමා pāli භාෂාව පිළිබඳව ප්‍රාගුණ්‍යත්වයක් ලබා ගන්න, දැනුමක් ලබා ගන්න අර රාජකාරී නැත්නම් නඩුකාරයෙක් හැටියට නැත්නම් නීතිඥයෙක් හැටියට වැඩ කරන ගමන් මේකට උනන්දු වුණා. මේ සඳහා යොදාගත්තේ කවුද? මෙතුමා ඊටාත්ම නිහතමානී වුණා. මේ මාලිගා කන්දේ කොළඹ මාලිගා කන්දේ විද්‍යෝද පිරිවනේ පරිවුණාධිපති ධූරය සලපු අති ගෞරවනීය හික්කඩුවේසී සුමංගල නායක හාමුදුරුවෝ මේකට තෝරගත්තා එක්කෙනෙක් හැටියට. අනිත් කෙනා තමයි යාත්‍රා මුල්ලේ ධර්මාරාම හාමුදුරුවෝ තෝරගත්තා. බලන්නකෝ. එතකොට මේ ඒ කාලේ වෙනකොට අපේ සංඝ නේතෘන් වහන්සේලා කොච්චර pāli භාෂාව පිළිබඳ ප්‍රාගුණ්‍යත්වයක් ලැබලා තියෙනවද? එතකොට මේ නීතිඥයෙක් හැටියට මේ දැනුගත් පඬිවරයෙක් හැටියට මේ රීඩ් ඩේවිස් පඬිවරයා තෝරගත්තේ කවුද? රටේ පිළිගත් නායක හාමුදුරුවෝ. නේද? මේ හික්කඩුවේසී සුමංගල නායක හාමුදුරුවෝ කියන්නේ විද්‍යෝද මහපිරිවෙනේ ආරම්භක නායක හාමුදුරුවෝ නම. විද්‍යෝද විද්‍යාලංකාර තමයි අපේ මේ පිරිවන් අධ්‍යාපනයේ මුල් තැන්. එතකොට මේ නායක හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්නට නිහතමානී වුණා රීඩ් ඩේවිස් පඬිවරයා. ඒ වගේම යාත්‍රා මුල්ලේ ධර්මාරාම හාමුදුරුවන් ඉගෙන ගන්නට නිහතමානී වුණා රීඩ් ඩේවිස් පඬිවරයා. මෙයා pāli භාෂාව අවුරුදු 8ක් වෙනි කෙටි කාලයක් තුළ මේ භාෂාව ඉගෙන ගත්තා. නේද? අපි ඇත්තට කොච්චර කාලයක් pāli භාෂාව ඉගෙන ගන්නවද? අපි ඔය දැන් පොඩි හාමුදුරුවනේ 5 පන්ති. මූලික පිරිවෙන අවසාන රජ විභාග ඉදිරිපත් වෙන පන්තිය. එතකොට මේ පන්තිය වෙනකොට අවුරුදු 6ක පොඩි හාමුදුරුවෝ ඉගෙන ගන්න ඉන්නවා. මූලික පන්තියත් එක්ක. එතකොට pāli භාෂාව යම්කිසි දැනුමක් අවබෝධයක් අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට හොඳට තියෙනවා. එතකොට මෙතුමා මේ අවුරුදු 8ක් තුල pāli භාෂාව පිළිබඳ හොඳ දැනුමක් ලබාගෙන තියෙනවා. එතකොට මෙතුමා pāli භාෂාව ඉගෙන ගත්තේ මේ විද්‍යෝදය පිරිවෙනේ නායක හාමුදුරන්ගෙත් ඒ වාකේම යාත්‍රා මුල්ලි ධර්මාරාම කියන නායක හාමුදුරන් දෙන්නමගේ. බලන්න මේ හාමුදුරන්ගේ දැඩි උනන්දුවක් තිබ්බ බව පේන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. නේද? දැන් කාලේ නම් අපිට යාන වාහන තියෙනවා. නේද? ගමන් පහසුකම තියෙනවා.
ඒ කාලේ එහෙම තිබිලා නැහැ කියන්නේ එක සාධකයක් මේක. මේ යාත්‍රා මුල්ලේ ධර්මාරාම හාමුදුරුවෝ මේ රීඩ් ඩේවිස් පඬිවරයාට පාලි උගන්වන්නට පයින් වැඩම කරන්න ඉදුණා. පයින් ගිහිලා තියෙන්නේ කිලෝමීටර් ගණනාවක් පයින් යනවා. කාටද මේ රීඩ් ඩේවිස් පඬිවරයාට උගන්වන්න? නැත්නම් පායත පාලි භාෂාව කියලා දෙන්න. එතකොට මේ නායකහන කොච්චර උනන්දුවක් තිබිලා තියෙන බටහිර ජාතිකයන්ට නීතිඥවරුන්ට වෙනත් රටක කෙනෙකුට මේ භාෂාව කියලා දෙන්න. තමන් ඉගෙන ගත්තේ ශාස්ත්‍රය, තමන් ඉගෙන ගත්තා භාෂාව මේ ශිෂ්‍යයන්ට නැත්නම් මේ රීඩ් ඩේවිස් නැමැති ශිෂ්‍යයාට කියලා දෙන්න මුන්වහන්සේ කොච්චර කැපවීමක් කරලා තියෙනවද නේද? අපේ ගුරුවරුත් අපේ ගුරුවරු දැඩි කැපවීමක් කරනවා නේද? අපේ පොඩි හාමුදුරන්ට අහවල් දේ ඉගෙන ගන්න මේ දේ කරන්න කියලා දැඩි කැපවීමක් කරන අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ගන්න ඕනේ මේ චරිත වලින් අපේ ජීවිතේට ගන්න තියෙන ආදර්ශ අන්න එහෙම තමයි. ඒවා තමයි. ඒ නිසා අපි කටයුතු කරන්න ඕනේ, දැඩි උත්සාහයක් දරන්න ඕනේ මේ භාෂාවන් නැතිනම් ඉගෙන ගැනීම සඳහා. එතකොට මෙයා දැන් මේ අවුරුදු 8ක් තුළ පාලි භාෂාව පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත්තා. දැනගන්න ලැබුණේ අර ගාල්ල උසාවියක සේවය කරන අතර අර පාලින් උසාවියට නඩු නැත්නම් ලිපියක් ඉදිරිපත් කළා. ඒ කාරණේ ඒක පිළිබඳ අවබෝධයක් ඇති. මෙතුමා අවුරුදු 8කින් මේක ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉවරලා ඒ සිවිල් සේවයෙන් ඉවත් වෙලා මෙයා ගියා කොහටද? නැවත තමන් උපන් රටට. ඒ තමයි එංගලන්තෙට ගියා. එතකොට අවුරුදු 8කින් පාලි භාෂාව තිකනත් ඒ රාජකාරියම වෙලා ආපස්සට එංගලන්තෙ පිටත් වෙලා ගියා. එතකොට මෙයා එංගලන්තේ රටවම යනකොට එංගලන්තේ එහාතුළු බටහිර රටවල් නැත්නම් යුරෝපා රටවල් වල උගතුන් මේ පාලි භාෂාවත් ඊළඟ බෞද්ධ දර්ශනයත් පිළිබඳව දැනගැනීමට පුදුම කැමැත්තෙන් හිටියා. ඒ උගතු විශාල කැපවීමක් නැත්නම් පරිශ්‍රණය කරමින් හොයන්න පටන් ගත්තා. මොකද මේ පාලි භාෂාව බෞද්ධ දර්ශනයයි කියන්නේ දෙක එකට යන දෙයක්. අපිට පාලි භාෂාව දැනුව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඒ පෙළ සාහිත්‍ය හදාරන්න පුළුවන්කමක් නැහැ. එහෙම නැත්නම් ත්‍රිපිටකය අපිට ඉගෙන ගන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේ තමයි බෞද්ධ දර්ශනය අවබෝධ කරගන්න පාලි භාෂාව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුමයි. ඒ නිසා තමයි පොඩි හාමුදුරනේ ඔබ වහන්සේලාට මේ පාලි භාෂාව පිළිබඳව උගන්වන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ දැනුම අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපිට ඉංග්‍රීසි භාෂාවත් මේ පාලි භාෂාවත් සමග අපිට පුළුවන් නම් සන්නද්ධ වෙන්න භික්ෂුන් වහන්සේලා හැටියට පොඩි හාමුදුරුවෝ අපේ ලෝකේ ජය ගන්න හොඳට අවස්ථාව තියෙනවා. අපේ රටේ සමහර ලොකු නායක හාමුදුරුවෝ දැනුගත් හාමුදුරන් වහන්සේලා ලෝකේ රටවල් වල බටහිර රටවල් වල අපේ බුදුදහම ව්‍යාප්ත කරමින්. හැබැයි එතකොට දැනගන්න ඕන මොකද්ද? ත්‍රිපිටකය පිළිබඳ අවබෝධය තියෙන්නත් ඕනේ. පාලි භාෂාව පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව පිළිබඳවත් ඇතුළු අනිකුත් භාෂා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ කටයුත්ත කරන්න. එනවා මේ යුරෝපා උගතුන්ට පාලි භාෂාව බෞද්ධ දර්ශනීය පිළිබඳව හොඳට දැනගෙන හිටියා. ඒ නිසා තමයි උන්වහන්සේලා මේ පිරිස මේ යුරෝපා පිරිස මේ භාෂාව ඉගෙන ගන්න කටයුතු කරන්න යෙදුනේ. ඒ පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ අවස්ථාවේ මේදී වසර නැත්නම් 1826 පාලි භාෂාව ගැන ලිපියක් සටහන් කළා දෙදෙනෙක්. ඒ තමයි යූජින් බර්නෝබ් හා මහාචාර්ය ලැසන් කියන මේ දෙදෙනා. මේ දෙදෙනා පාලි භාෂාවෙන් ලිපියක් ලිව්වා. දැන් අර රීඩ් ඩේවිස් පඬිවරයාත් මේ පාලි භාෂාවෙන් තිබු ලිපියක් නිසා තමයි යා උනන්දුනේ පාලි භාෂාව ඉගෙන ගන්න. හැබැයි එතකොට යා එංගලන්තේ නැවත සිවිල් සේවයෙන් අවසන් වෙලා අවුරුදු 8ක් තුල පාලි භාෂාව ඉගෙනගෙන එහෙට යනකොට එහි උගත් පිරිස පාලි භාෂාව බෞද්ධ අධ්‍යයනය පිළිබඳව යම්කිසි දැනුමක් ලබාගෙන ඉන්නවා. අන්න ඒ වගේම 1837 මහා වංශය ගැන සංස්කරණයක් හා පරිවර්තනයක් කළා කවුද? ටර්නර් කියන උගතා. ඒතර බලන්න මේ ඔක්කොම ලාංකික උගත්තුද? නෑ මෙතන මේ සියලු දෙනාම බටහිර ජාතිකයෝ. නේද? එංගලන්තේ වාසය කරපු යුරෝපා රටවල වාසය කරපු බටහිර පිරිසක් තමයි මේ සියලු දෙනාම. එතකොට මේ ලංකාවේ ඉඳලා ගිය කෙනෙක් තමයි කවුද? ආර්.සී. චිල්ඩ්‍රන්ස් මහතා. මෙතුමා පාලි අකාරාදී වැඩ කටයුතු නැත්නම් අකාරාදී වැඩ කටයුතු ආරම්භ කරපු. අපි දන්නවා
පාලි අකාරාදී පිළිවෙල කියන්නේ අයන්නේ සිට පාලි නැත්නම් භාෂාවක තියෙන අවසාන අකුරු දක්වා කරන වචන හෝ වේවා වෙනත් සද්ද වෙන්න පුළුවන් එකතු කිරීමක්. එතකොට මේ කාර්ය සිදු කරපු කෙනෙක් තමයි මෙයා ලංකාවේ ඉඳලා ගිය කෙනෙක්. හැබැයි මෙයා බටහිර ජාතිකයෙක්. එතකොට මෙතුමා ඒ කාර්ය ඉෂ්ට කරන්න යෙදුණා. ඊළඟ තමයි පාලියෙන් හා ලතින් බසින් ධම්මපදය ලියන්න යෙදුණා. ඒ තමයි ඩෙන්මාර්ක් ජාතික වී පෝස්බෝල් කියන මේ උගත. අපි යන්න ධම්මපදය කියන ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය පොතක්නේ නේද? ධම්මපදේ පාසල් යන දරුවන්ට පිරිවෙන් අධ්‍යාපනය ලබන බුද්ධ ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන වෙන දෙයක් අපේ උපාසකම්මලාටත් මේ ධම්මපදය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන සෑම ගෙදරකම තියෙන පොතක්. එහෙම නැත්නම් ධර්ම ග්‍රන්ථයක් හැටියට තමයි මේක සඳහන් වෙන්නේ. එතකොට මේ ලංකාවේ පමණක් නෙමෙයි මේ බටහිර ජාතිකයන් ගුතුන් අතර පවා පාලි භාෂාවෙන් මේ හා ලතින් භාෂාවෙන් මේ ධම්මපදය රචනා කරන්නට මුල් වුණා මේ බටහිර ජාතිකෙක් වෙන ඩෙන්මාර්ක් ජාතික වී පෝල්ස්බෝන් කියන මේ වියතා. අපි ඉස්සෙල්ලා කතා කරේ ඒ සියලු වියත්තු උගත්තු බටහිර ජාතිකයින් හැටියට. දැන් රීඩ් ඩේවිස් පඬිවරයා ලංකාවෙන් පිටත් වෙලා ගියන එංගලන්තයට. එයා එංගලන්තෙට ගිහලා නිකන් හිටියේ නේ. මෙයා පාලි භාෂාව පිළිබඳ ඉගෙන ගිහිල්ලා බුද්ධ ධර්මයේ පිළිබඳ දැනුමක් ලබාගෙන ගිහිල්ලා එයා නිකන් හිටියේ නේ. මෙයා මොකද කළේ? මේ පිරිසත් සමග තවත් කාර්යයන් ගොඩක් කළා. ඒ තමයි රීඩ් ඩේවිස් පඬිවරයා ග්‍රන්ථ රචනා ගණනාවක් රචනා කළා. 1877 මෙයා ලංකාවේ පැරණි කාසි හා මැනීම් ක්‍රම පිළිබඳව පොතක් රචනා කළා. එතකොට දැන් මෙයා බටහිර ජාතිකයෙක් ලංකාවේ ඉඳලා ගිය කෙනෙක්. හැබැයි මෙයා ලංකාවේ පැරණි කාසි භාවිතා කරන පැරණි කාසි හා මැනීම් ක්‍රම පිළිබඳව පොතක් රචනා කළා. මේක තමයි රීඩ් ඩේවිස් පඬිවරයාගේ මුල්ම තමන් විසින් රචනා කරන ලද ග්‍රන්ථයේ හැටියට සැලකෙන්නේ. ඊළඟට 1878 බුද්ධ ධර්ම සංග්‍රහය නමින් පොතක් රචනා කළා. මේක රචනා කළේ ක්‍රිස්තියානි නොවන ආගම් ගැන ක්‍රිස්තියානි ලබ්ධිකයන්ගේ දැනුම සඳහා ලියන ලද්දා. එතකොට ක්‍රිස්තු ධර්මය අදහන ආගම හදාන අයට මේ දැනුම ලබා ගන්න තමයි බුදුදහම පිළිබඳව දැනුම ලබා ගන්න තමයි මෙතුමා විසින් මේ ග්‍රන්ථය රචනා කරන්නට යෙදුනේ. නේද? බලන්න බටහිර ජාතියෙක් කෙනට එංගලන්ත ජාතිකයෙක් හැටියට මේ බුදුදහම පිළිබඳව මට ලංකාවේ ඉඳලා අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒවා පොත්පත් කියලා. මොකද පොත්පත් කියවන්න මට අවස්ථාව සැලසුණා. මොකද පාලි භාෂාවෙන් තියෙනවා මම ඉගෙන ගත්තා. ඒ නිසා මෙයා හොඳ බුද්ධිමතෙක් හැටියට ඒ බුදුදහමත් පාලි භාෂාවත් පිළිබඳ හසල දැනුමක් ලබා ගත්තා. ඒ තුලින් මෙයා ලබාගත් දැනුම ක්‍රිස්තියානි ලබ්ධිකයන්ට ලබා දෙන්න කටයුතු කළා. ඒ සඳහා තමයි 1878 දී මේ බුද්ධ ධර්ම සංග්‍රහය කියන පොත රචනා කරන්නට දුන්නේ. මේකේ සඳහන් වන කරුණු එකක් තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතය පිළිබඳව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු චරිතය පිළිබඳව මේක ඉතා පැහැදිලිවම දේශනා ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟ සංඝ සමාජය ගැන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස පිළිබඳව මේකේ සඳහන් කරලා තියෙනවා. ඊළඟ තමයි ත්‍රිපිටකය ගැන ඉතා පැහැදිලි කිරීමක් ඇති කරලා තියෙන සූත්‍ර විනය අභිධර්මයේ පිළිබඳව අර වෙනත් ක්‍රිස්තියානි ලබ්ධිකයන්ගේ ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය ඊළඟ සංඝ සමාජය ගැන උන්වහන්සේගේ දේශනාව ඇතුළත් ධර්මයේ කියන්නේ ත්‍රිපිටකය. මේ ත්‍රිපිටකය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන විදියට මෙතුමා මේ බුද්ධ ධර්ම සංග්‍රහය කියන පොත රචනා කරන්න යෙදුනා බටහිර ජාතිකයන්ට. ඊළඟ 1880 බෞද්ධ ජාතක කතා. ඒ කියන්නේ අපේ තියෙන ජාතක කතා පොත තියෙනවනේ. මේ ජාතක කතා ජාතක නිදහන කතාව වැදගත් ප්‍රස්තාවනාවක් හා පරිවර්තනීය යුක්තව රචනා කරන්නට යෙදුණා. රීඩ් ඩේවිස් පඬිවරයා. ඒකේ නම තමයි බෞද්ධ ජාතක කතා කියලා. 550 ජාතක පොත හා ආශ්‍රිත කරගෙන තමයි මේක රචනා කරලා තියෙන්නේ. එතකොට මේ ජාතක කතා නිදහන කතා වැදගත් ප්‍රස්තාවනාවක් හා පරිවර්තනයකින් යුක්තව මේ කටයුත්ත සිද්ධ කළා. ඊළඟ තමයි බෞද්ධ ජාතක කතා පොත මහාචාර්ය E.B. කොබල්ගේ සංස්කරණත්වයෙන් කලාප 6ක් එලි දක්වන්න යෙදුණා. එතකොට මේක එලි දක්වන්නට මුල් වුණේ කවුද? E.B. කොබල්ස් කියන මේ වියත විසින් තමයි ඒක සංස්කරණත්වයට පත් කරලා
දැන් මේ අර උඩින් කතා කරෝ මේ බෞද්ධ ජාතක කතා පොතම තමයි ඒක මේ සංස්කරණත්වයෙන් කලාප 6කින් එලි දක්වන්නට යෙදුණා. ඒතකොට රීඩ් ඩේවිස් පඬිවරයා බෞද්ධ ජාතක පොත 1880 ලිව්වා. ඒකට සංස්කරණත්වයෙන් කලාප 6ක් තව නිර්මාණය කරන්න උත්සුක වුණා ඒ.බී. කොබල්ස්ගේ මූලිකත්වයෙන්. එතකොට අර රීඩ් ඩේවිස් පඬිවරයාගේ පාලි සාහිත්‍ය වෙනුවෙන් නැත්තම් ඒ ඉගෙනගත්ත බෞද්ධ දර්ශනය බටහිර රටවල ව්‍යාප්ත කරන්න අර තවත් ව්‍යත්තු පිරිසක් මෙයත් එක්ක පිටපස්සේ ගමන් කළා. ඒක මෙයාට ඉතාමත් පහසුයි. දැන් තනියම මේ කාර්ය කරන්න කියන අපහසුයිනේ. එතකොට ඒ එංගලන්තයේ හිටව දැනුගත් පිරිස මේ බෞද්ධ දර්ශනය හොඳ දර්ශනයක් නැත්නම් හොඳ දැක්මක් තියෙන දර්ශනයක් හැටියට මෙතුමා පිටුපස්සේ විශාල උගත් පිරිසක් එක්රොක් වෙලා තියෙනවා කියන එක එකෙන් පැහැදිලි වෙනවා. තවත් එකක් තමයි ජාතක කතා නමින් පෝස් බෝල් ලියන ලද ජාතක පරිවර්තන ලියන ප්‍රස්තාවනාවක් රචනා කරන්න යෙදුණා. එතකොට මේ ජාතක පොත මුල් කරගෙන කී දෙනෙක් උගත්තු මේ සඳහා පෙළ ගැහිලා ඉන්නවද? බලන්න මේ ජාතක කතා පරිවර්තනයට ලියන ලද ප්‍රස්තාවනාවක් ලිව්වා. ඊළඟ තමයි පෙරදිග සුද්ධ ග්‍රන්ථ නමින් මහාචාර්ය මැක්ස් මියුලර් නායකත්වයෙන් ග්‍රන්ථ මාලාවක් සම්පාදනය කරන්න යෙදුණා. ඒකේ නම තමයි පෙරදිග සුද්ධ ග්‍රන්ථ නමින්. ඊළඟ තමයි රීඩ් ඩේවිස් ද බෞද්ධ සූත්‍ර නමින් කෘතියක් රචනා කරන්න යෙදුණා. බෞද්ධ සූත්‍ර බුදුදහමේ සඳහන් වන සූත්‍ර මුල් කරගෙන මේ රීඩ් ඩේවිස් පඬිවරයා විසින් බෞද්ධ සූත්‍ර නමින් රචනා කරන්න යෙදුණා. ඊළඟට 1881 1885 කාලය තුල හර්මන් ඩිල්ඩන් බර්ඩ්ගේ සහාය ඇතිව විනය ග්‍රන්ථ නමින් කලාප තුනක් එලි දක්වන්නට දුනා රීඩ් ඩේවිස් පඬිවරයා. බලනකොට අර පෙළේ තියෙන අපි මුලින් කතා කර සූත්‍ර විනය අභිධර්මයේ කියන තුන් පිටකය මුල් කරගෙන තමයි මේ බටහිර ව්‍යත්තු උගත්තු මේ තමන් විසින් රචනා කරන ලද පොත් රචනා කරලා තියෙන්නේ. දැන් මේ විනය ග්‍රන්ථ නමින් පොතක් නෙමෙයි කලාප තුනකින් එලි දක්වලා තියෙන්නේ. මේ හර්මන් ඩිල්ඩන් බර්ඩ්ගේ සහාය ඇතිව රීඩ් ඩේවිස් පඬිවරයා 1881 1885 කාලය තුල ඊළඟ තමයි ප්‍රාතිමෝක්ඛය ඊළඟට මහා වග්ගපාලි චුල්ල වග්ගපාලි ඉංග්‍රීසි භාෂෙන් පරිවර්තනය කරන්නට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. එතකොට දැන් මේ විනය පිටකේ පොත් මේ විනය පිටකේ පොත්. එතකොට මේවා මේ දැනුම ලබා දෙන්න බටහිර ජාතිකයන්ට ඉංග්‍රීසි භාෂාවෙන් පාලි භාෂාවෙන් තියෙන මේවා ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කරන්නට දුනා බටහිර ජාතිකයන්ට දැනුම ලබා දෙන්න. ඊට අමතරව අපි දන්නවා 1884 දාඨා වංශය සංස්කරණය කරන්නට දුනා ඉංග්‍රීසි භාෂාවෙන්. මේකෙන් ඇත්තට පොඩි හාමුදුරුවෝ මේ දළදා හාමුදුරුව ගැන සඳහන් වෙන්නේ වාම දළදා පිළිබඳ නුවර දළදා මාලිගාවේ වැඩ සිටින දළදා හාමුදුරුව ගැන ඒකේ ඉතිහාසය පිළිබඳව තමයි දාඨා වංශයෙන් සඳහන් වෙන්නේ. එතකොට රීඩ් ඩේවිස් පඬිවරයා ලංකාවේ ඉඳලා මේ දාඨා වංශය පිළිබඳව හසල දැනුමක් ලබාගෙන පාලි භාෂාව දන්න නිසා. එතකොට මෙතුමාට අවශ්‍යතාවය තුනා මේ දළදා හාමුදුරුවෝ තමන්ගේ රටේ ඉන්න මිනිසුන්ට ජනයාට මේ භාෂාව පිළිබඳව කියලා දෙන දළදා හාමුදුරුවෝ පිළිබඳව පැහැදිලි කරන්න. ඒකට තමයි මේ සංස්කරණය කරලා තියෙන්නේ. ඊළඟට තමයි මිලින්ද පඤ්ඤය බෙලුම් දෙකකින් අපි දන්නවා මිලින්ද පඤ්ඤය කියන්නේ වාද කිරීම පිළිබඳව සඳහන් වෙන එක්තරා පොතක් මේක කිව්වොත් නිවැරදි. නාගසේන හාමුදුරුවෝ මිනිඳු රජුගේ අතර ඇතුළේ සංවාද මේකේ තියෙන්නේ. එතකොට මේ සංවාද මොනවද කියලා පැහැදිලි කරන රීඩ් ඩේවිස් පඬිවරයාට එංගලන්තයට ගිහිල්ලා අවශ්‍ය වුණා මේක පරිවර්තනයක් කරන්න. ඒ නිසා තමයි බෙලුම් දෙකකින් මේක පරිවර්තනය කරන්න. දැන් උනත් ප්‍රාචීන අවසාන වගේ උපවංශලා මේ පිරුවන් අවසාන සමත්වල ඉහළට ගිහිල්ලා පඬිවරයෙක් බවට පත් වෙන්න යනවනම් ඒ මේ මිලින්ද පඤ්ඤය කියන පොත තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ හොඳ අධ්‍යයනයක් ඔය කට්ටිය ලබා ගන්න පුළුවන්. මොකද බටහිර ජාතිකයන්ට උවමනාව තියෙන අපිට ඊට වඩා උවමනාව තියෙන්න බෑ පාලි භාෂාව පිළිබඳව ලංකාවේ හැටියට. ඒ නිසා ඒ උනන්දු ඇති කර ගන්න ඕනේ. ඊළඟට තමයි මේ අභිධම්මත්ත සංග්‍රහ කියන පොත අභිධර්මයේ පිළිබඳව ගැඹුරු ධර්මයේ කියන එක තමයි අභිධර්මයේ මේ පිළිබඳව අවබෝධයක් සංස්කරණයක් කළා කවුද රීඩ් ඩේවිස් පඬිවරයා. ඒයි බටහිර ජාතිකයන්ට
මේ පිළිබඳ දැනුමක් ලබා ගන්න. බලන්න මේ අපි මේ මෙතුමාලිය පොත් ටික කල්පනා කළොත් මේ හැම පොතකම කියවෙන්නේ සූත්‍ර විනය අභිධර්මය. සූත්‍ර විනය අභිධර්මය මුල් කරගෙන තමයි මෙතුමා මේ සෑම පොතක්ම රචනා කරලා තියෙන්නේ. ඊළඟට තමයි දීඝනිකාය පළමු වෙනුම තම බිරිඳ සමග එකතු පාදාලා. ඒ කියන්නේ එතකොට රීඩ් ඩේවිස් පඬිවරයාගේ බිරිඳ අපි කියන්නේ රීඩ් ඩේවිස් මැතිණිය කියලා අපි ආමන්ත්‍රණය ඒ කියන්නේ සටහන් කරන්නේ. එතකොට එතුමියට pāli භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. මෙයා නිකන් කෙනෙක් නෙවෙයි. මෙයාත් මහාචාර්යවරියක්. මොන භාෂාවද? pāli භාෂාව පිළිබඳව. මෙයා මේ එංගලන්තේ කෙනෙක් මෙතුමියත්. හැබැයි මෙතුමියත් pāli භාෂාව පිළිබඳ හොඳ හසල දැනුමක් තිබිච්ච කෙනෙක්. එතකොට රීඩ් ඩේවිස් පඬිවරයාත් මේ මැතිණියත් pāli භාෂාව පිළිබඳව හසල දැනුමක් තියෙන කෙනෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. බලමු අපි මේ මෙතුමාගේ විචිත තවත් කාර්යයන් මේ පොත් හැරණු විට මෙයා මේක තවත් ව්‍යාප්ත කරන්න pāli භාෂාව පිළිබඳව බටහිර එංගලන්තයේ බටහිර රටවල ව්‍යාප්ත කරන්න මෙතුමා හොඳ සැලසුම් කළා. ඒ සැලසුමක ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. මොකද්ද? pāli ග්‍රන්ථ සමිතියක් පිහිටවුවා. pāli ග්‍රන්ථ සමිතිය. ඇයි මේ බටහිර ජාතිකනේ pāli ග්‍රන්ථ රචන මේ සමිතියක් පිහිටවන්නේ වෙනත් දෙයක් කරන්න තිබුණානේ. මෙතුමාට අවශ්‍ය වුණා මේ අමුතු දර්ශනය එහෙම නැත්නම් අමුතු භාෂාව තවත් පිරිසකට කියලා දෙන්න. ඒකේ වැදගත්කම තමයි මෙතන කියන්නේ මේක මේ වැදගත්කම මේ සමිතියේ තියෙන වැදගත් පිළිපොඳව දේශනයක් පැවැත්වුවා 1881 ඇමරිකාවේ හර්බර්ට් මේ දේශනයකදී පැහැදිලි කළා. කවුද මේ දේශනය කළේ? මේ රීඩ් ඩේවිස් පඬිවරයා. එතකොට බටහිර රට ජාතිකයන් මේ දේශනය සමග මේකට යොමු වුණා pāli භාෂාව පිළිබඳව ඉගෙන ගන්න. එතකොට පැරණි බෞද්ධ සාහිත්‍ය මුද්‍රණය කිරීම මේක එක කාර්යයක්. මේ සමිතියේ පිහිටීම එක කාර්යයක් තමයි පැරණි බෞද්ධ සාහිත්‍ය මුද්‍රණය කරන්න. ඊළඟට තමයි මේ පිහිටීම සමග මේ ප්‍රංශය, ඕලන්දය, ජර්මනිය, ඊළඟට එක්සත් ජනපදය වැනි රටවල් වල වාසය කර උගතුන් මේ රීඩ් ඩේවිස් පඬිවරයා දැඩි සම්භාවනාවටපත් වුණා, ගෞරවයටපත් වුණා. ඇයි? එයා එංගලන්ත ජාතිකයට, බටහිර ජාතිකයට, බටහිර රටවල් වල ඉන්න උගතුන් මේ කාර්ය දැකලා එය දැඩි උනන්දුවක් ඇති වුණා. එයාට සමහරවිට මේ බුදුදහම පිළිබඳව pāli භාෂාව පිළිබඳව ඉගෙන ගන්න උවමනාවක් තියෙන්න ඇතිනේ. ඒ කාලේ පමණක් නේ, දැන් උනත් එහෙම තමයි පොඩි හාමුදුරනේ. දැන් උනත් බටහිර ජාතිකයන් පුදුම පිපාසකින් ඉන්නේ මේ බුදුදහම පිළිබඳව ඉගෙන ගන්න. සත්‍ය දර්ශනීය මේක ලෝකේ. ඒ නිසා තමයි මේ සත්‍ය දර්ශනීය ඉගෙන ගන්න බටහිර ජාතිකයන් දොන උනන්දුවක් තිබුණා. ඒ නිසා දැඩි සම්භාවන ගෞරවයට පාත් වුණා රීඩ් ඩේවිස් පඬිවරයා. මෙතුමා නිකන් හිටියේ නෑ, මේ සමිතිය පිහිටවලා මේ සමිතිය පැවැත්ම සඳහා කමිටුවක් පත් කළා. මේ කමිටුව යුරෝපා ජාතිකයන්ොත් ඇතුළත් කරගත්තා. ආන්න ඒ පිරිස තමයි මේ ඉන්නේ. එක්කෙනෙක් තමයි වී පෝස් බෝල් මහත්මත්, ඒ වගේම හර්මන් ඩිල්ඩන්බර්ග්, ඒ වගේම රිචඩ් මොරිස්, එමිලි සෙනාට් වැනි උගතුන් මේ සමිතිය සඳහා, මේ pāli ග්‍රන්ථ සමිතිය සඳහා නම් කර ගන්නට මේ සියලු දෙනාමත් බටහිර ජාතිකයින්. ඊළඟට ශ්‍රී ලාංකික උගතුන් හැටියට මේ රීඩ් ඩේවිස් පඬිවරයා මේ pāli ග්‍රන්ථ සමිතියට එක් කරගත්තා. මොකද මෙයා ලංකාවේ ඉඳලා pāli භාෂාව ඉගෙන ගත්තා, බුදුදහම පිළිබඳ ඉගෙන ගත්ත කෙනෙන්නේ. ඒ නිසා මෙයා මේ පඬිවරයා දන්නවා ලංකාවේ කවුද මේකට සම්බන්ධ කළ යුතු අය. ඒ අතරින් අපි මෙයා මුලින්ම රීඩ් ඩේවිස් පඬිවරයා මුලින්ම pāli භාෂාව ඉගෙන ගන්නට යෙදුණු කෙනෙක් තමයි හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවෝ, විද්‍යෝදේ වැඩ සිටි නායක හාමුදුරුවෝ. උන්වහන්සේ මේ සමිතියට එක් කරගත්තා. ඊළඟට වස්කඩුවේ සුබූති නායක හාමුදුරුවෝ. ඊළඟට තමයි දොඩන්දුවේ පියරතන තිස්ස නායක හාමුදුරුවෝ මේ පිරිස එක් කරගත්තා පැවිදි පැත්තෙන්. ඊළඟට ගිහියන් හැටියට අනගාരിക ධර්මපාලතුමා නේද? අනගාരിക ධර්මපාලතුමා ලාංකික නැත්නම් ලංකාවේ බෞද්ධයන් අතර, මිනිසුන් අතර ඉතාමත්ම ජනප්‍රිය චරිතයක්. එතකොට මේ පිරිස මේ රීඩ් ඩේවිස් පඬිවරයා තමන්ගේ pāli භාෂාව නගා සිටවන්න, ඒ වගේම බටහිර රටවල බුදුදහම ව්‍යාප්ත කරන්න මේ පිහිටවන්ට දුන pāli ග්‍රන්ථ සමිතියේ සමාජිකත්වයේ ලාංකිකයන්ට ලබා දෙන්න කටයුතු කරන්න යෙදුණා. ඊළඟට pāli භාෂාව නිකාය අටුවා හා ප්‍රකරණ ග්‍රන්ථ ලෙසින් සංස්කරණය කිරීම. දැන් අපි ඉස්සලා දවසක කතා කළා අපි බුදුඝෝෂ හාමුදුරු ගැන. බුදුඝෝෂ හාමුදුරුවෝ මුල් වුණේ මේ අටුවා සාහිත්‍යයට.
නේද? එතකොට මේ පාලි අටුවා නිකාය නැතනම් සූත්‍ර විනය අභිධර්මයේ කියන තුන් නිකායේ පෙළ අටුවා හා ප්‍රකරණ ග්‍රන්ථ ලෙසින් සංස්කරණය කරන්න මේ සමිතිය හරහා සිදු කරන්න යෙදුණා. එපමණක් නෙවෙයි පිටක වෙලුම් 58කින් සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනයක් කළා. ඒ කියන්නේ සූත්‍ර විනය අභිධර්මයේ කියන මේ සියලුම පිටක ටික වෙලුම් 58කින් සම්පූර්ණ ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් අපි සමහරට එංගලන්තේ වැනි බටහිර රටවලට ගියාට පස්සේ මේ pāli භාෂාව බුදුදහම පිළිබඳ ඉගෙන ගන්න වියතුන් පුස්තකාලවල විශ්වවිද්‍යාල පුස්තකාල අනන්ත ප්‍රමාණක ආකාරයෙන් මේ ඉංග්‍රීසි භාෂාවෙන් ත්‍රිපිටකය දක්නට ලැබෙනවා. ඇයි ඒ? එයාට පුළුවන්කම ලැබෙනවා ත්‍රිපිටකය පිළිබඳ අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න, පරිශන කරන්න ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කළ තියෙන නිසා. ඒ නිසා තමයි මේ pāli මේ ග්‍රන්ථ සමිතිය තුලින් ඒ අය තීරණය කරන්නට යෙදුනේ මේ ඉංග්‍රීසි භාෂාව මේ පරිවර්තනය කළා තමයි එයාට ඉංග්‍රීසි භාෂාවෙන් බුදුදහම pāli භාෂාව ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට 1921 pāli ඉංග්‍රීසි ශබ්දකෝෂයේ පළමු කොටස එළි දක්වන්නට යෙදුණා. 1921 pāli භාෂාවෙන් ශබ්දකෝෂයක්. ඊළඟට තමයි pāli ත්‍රිපිටක කෝෂයක් එළි දක්වන්නට යෙදුණා. ඊළඟට pāli පුජ්‍යල නාම ශබ්දකෝෂයක් එළි දක්වන මේ හැම පොතක්ම මේ pāli ග්‍රන්ථ සමිතිය හරහා මේ සෑම පොතක්ම එළි දක්වන්නට යෙදුනේ එයාට pāli භාෂාව පිළිබඳව ත්‍රිපිටකය පිළිබඳවත් හසල දැනුමක් ලබා ගන්න බටහිර ජාතිකයන්ට නේද? මෙතුමා කරපු විශාල කාර්යයක් මේක ඇත්තට. ඊළඟ රීඩ් ඩේවිස් පඬිවරයා මේ pāli ග්‍රන්ථ සමිතිය තමන් ආරම්භ කරපු pāli හා ත්‍රිපිටක නැත්නම් බුදුදහම පිළිබඳව බටහිර රටවල ව්‍යාප්ත කරන්න මේ ආරම්භ කරපු pāli ග්‍රන්ථ සමිතිය අවුරුදු 41ක් මෙතුමා සේවය කරන්න යෙදුණා. අවුරුදු 41ක්. අන්න අවුරුදු 41ක් මෙතුමා මේ සමිතියේ කටයුතු කරන්නට යෙදුණා. 1882 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කොලෙජියේ pāli මහාචාර්යවරයෙකුට ගරු පදවියක් ලැබුණා. බලන්නකෝ. ඒතර කොච්චර උගතුන් අතර කොච්චර මෙතුමා කැපී පෙනෙන කටයුතු කරලා තියෙනවද මහාචාර්යවරයෙක් හැටියට ලන්ඩන් නැත්නම් එංගලන්තේ විශ්වවිද්‍යාලයක. එතකොට එතුමා මහාචාර්ය ධූරයේ කටයුතු කරන්නට යෙදුණා. ඊළඟ 1885 1904 දී රාජකීය ආසියාතික සමිතියේ පුස්තකාලාධිපති හා ලේකම් තනතුර මෙතුමා උසුලන්ට යෙදුණා. බලන්නකෝ. එතකොට මේ සෑම තනතුරක්ම ඒ වාගේ මේ සෑම පදවියක්ම මෙතුමාට ලැබුණේ කුමක් සඳහාද? දැන් මෙතුමා ලංකාවේම නීතිඥයෙක් හැටියට හිටිය නම් මේ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙයා නීතිඥ ලංකාවට ආවේ නීතිඥයෙක් හැටියට කටයුතු කරන නඩුකාරයෙක් හැටියට කටයුතු කරන. නමුත් අන්තිමේදී මෙතුමා pāli භාෂාව ඉගෙනගෙන ලෝකෙම ජය ගන්න පුළුවන්කම ලැබුණා. උගතුන් අතර දැඩි සම්භාවනාවට මෙයා ගෞරවයට ලක් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒකට හේතු වුණේ පොඩි දෙයක්. ලොකු දෙයක් නෙවෙයිනේ. අපි වගේ විභාග පාස් කරන්න එහෙම එකක් නෙවෙයි මෙතුමා. මෙයාට පොඩි කඩදාසියක් නිසා pāli භාෂාවෙන් පොඩි කඩදාසියක් pāli තිබෙන නිසා Taman දන්නේ නැති භාෂාවක් නිසා මෙයා උනන්දු වුණා ලෝකෙම ජය ගන්න ලෝකේ බටහිර ජාතිකයන්ට pāli භාෂාව බුදුදහම පිළිබඳව දැනුමක් ලබා දෙන්න තරම් මෙයා දැඩි උනන්දුවක් ඇති වෙන්න යෙදුණා. ඒ වගේම බ්‍රාම්ස් ඇකඩමි හා පෙරදිග අප්‍රිකානු අධ්‍යයන ආයතනයේ ආරම්භක සමාජිකයෙක්. එතකොට මේ පෙරදිග ඊළඟ අප්‍රිකානු අධ්‍යයන ආයතනයක මෙයා ආරම්භක සමාජිකයෙක් බවට පත් වෙන්න යෙදුණා. ඒ වගේ 1904 දී මැන්චෙස්ටර් වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ සමයන්තර අධ්‍යයන විෂය මහාචාර්යෙක් බවට මෙයාට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ සමයන්තර දර්ශනීය කියන්නේ අධ්‍යයනය කියලා කියන්නේ වෙනත් ආගම් හා සම්බන්ධව බුදුදහම සම්බන්ධ කරලා කරන අධ්‍යයන සඳහා තමයි සමයන්තර අධ්‍යයනය කියලා කියන්නේ. එතකොට ඒ தත්ත්වයට පත් වෙන මේ දැන් මෙයා බුදුදහමත් ගැන දන්නවා. එයාගේ කිස්තේ බටහිර ආගම් පිළිබඳවත් මෙයාට අවබෝධයක් තියෙන නිසා ඒ දැනුමත් මෙතුමාට ලබා ගන්න පුළුවන්කම තිබෙන නිසා මෙයාට මහාචාර්ය පදවියක් පවා හිමි කරගන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට රීඩ් ඩේවිස් පඬිවරයාගේ උදාර අදහසක් තිබුණා. ඒ තමයි මොකද්ද? අප ඉක්මවා යෑමට අනුන්ට හැකියාව ලබා දීම සඳහා ඔවුන්ට අප විසින් දිය හැකි සියලු ධෛර්යය දිය යුතුයි. ඒ කියන්නේ Tamanට වඩා තවත් කෙනෙක් ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක උනන්දු කරවනවා. ඒකයි එතන දැන් කියන්නේ. දැන් අපේ සාමාන්‍ය ස්වභාවය තමයි Taman පරයායන කෙනෙකුට අවස්ථාව සලසා දෙන්න මොන විදිහ අකුල් හෙලන ස්වභාවයක් තියෙනවා. නමුත් මේ රීඩ් ඩේවිස් පඬිවරයා එහෙම නෑ පොඩි හාමුදුරුවෝ. අපේ චරිතෙන් ගන්න තියෙන ඒකයි. කෙනෙක් අපට වඩා දැනුම හොයාගෙන යනවා ඒකට උදව් කරන කිරීම ඉතාමත් වැදගත් කියන කාරණය තමයි මෙතන දැන් මේ මෙතුමා මේ උදාර අදහසින්
ප්‍රකාශ කළා තියෙනවා. ඒ නිසා මේ අදහස අපි ශිෂ්‍යයන් හැටියට අප තුළ ඇති කරගන්න ඕනේ. අපිට වඩාත් කෙනෙක් ඉගෙන ගන්නට යනවා නම් එයාට අපි උදව් කරන්න. පන්ති කාමරේ පොඩි හාමුදුරු කෙනෙක් අපි දරුවෙකුන්ට සමහර පොතක් නැත්තම් මේ පොතපත දීලා එයාට අධ්‍යාපන උනන්දු කරනවා නම් නැත්තම් පහසුකම් සපයනවා නම් ඒක හරි වැදගත්. අන්න මේ චරිතින් අපිට ගන්න තියෙන ලොකු ආදර්ශයක් රීඩ් ඩේවිස් පඬිවරයාගේ චරිතයෙන්. ඊළඟට තමයි මෙතුමා එංගලන්තයට නැත්නම් ලංකාවේ තියෙන එංගලන්තේ යනකොට මෙයා මහා වංශයට අවශ්‍ය කරුණු රාශියක් රැගෙන ගියා. ග්‍රන්ථයක් ලියන අදහසින්, පොතක් ලියන අදහසින්. මේම යනකොට එංගලන්තේ ඕල්ඩන්බර්ග් එංගලන්තේ ඉඳලා මහා වංශයේ පරිවර්තනය සිදු කරමින් හිටියේ. රීඩ් ඩේවිස් පඬිවරයා මොකද කරන්නේ? මේ කාර්ය මෙයා කරන්න ගියේ නෑ ඊට පස්සේ. තමන් යන කාර්ය මේ ඕල්ඩන්බර්ග් කියන එංගලන්ත ජාතිකයා සිදු කරනවා. මහා වංශේ පරිවර්තනය සිදු කරමින් හිටියානේ. මෙතුමා මොකද කළේ? තමන් අරන් ගිය සියලු තොරතුරු එතුමාට දුන්නා. දීලා කිව්වා මාත් මේ කාර්ය කරන්න, ඔබතුමා මේ කාර්ය කරන්න. බලන්න මෙතුමාගේ චරිතය ගන්න තියෙන ආදර්ශමේ. නේද? තමන් ඒ කාර්ය කරන්න ගියත් නමුත් ඒ කාර්ය තව කෙනෙක් කරනවා. ඒ නිසා මොකද කරේ? මෙතුමා ඒ කාර්ය කරන්න අවස්ථාව සලසලා දුන්නා. ඊළඟට 1910 දී ඉන්දියානු සමිතියේ සභාපතිත්වයේ දරන්නට යෙදුණා. දැන් මෙයා මේ ඉන්දියාවේ නේ එංගලන්තේ. නමුත් ඉන්දියාවේ සමිතියක සභාපතිත්වයක් දරන්නට යෙදුණා. එපමණක් නෙවෙයි මෙතුමා කැරෝලින් ඔගස්ටා හෝලි සමග විවාහ වෙලා දරුවන් 3 දෙනෙක්. ඒ වගේම පියාව් රීඩ් ඩේවිස් මැතිණියද ඒ වගේම පාලි හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ විසරද. ඒකට මෙයාට දරුවෝ 3 දෙනෙක් ඉඳලා තිනවා. ඒ වගේම මේ රීඩ් ඩේවිස් මැතිණියත් පාලි භාෂාව බෞද්ධ අධ්‍යයනය පිළිබඳව හසල දැනුමක් තිබ්බ කෙනෙක්. අපි මම මුලින්මත් මතක් කළා මෙයා පාලි භාෂාව පිළිබඳව මහාචාර්යවරියක්. එතකොට ඒ පිළිබඳව හසල දැනුමක් තිබුච්ච කෙනෙක් හැටියට තමයි මෙතුමිය සඳහන් වෙන්නේ. ඒ නිසා තමන්ට ස්වාම්පුරුෂයායි තම භාර්යාවයි දෙදෙනාම පාලි භාෂාව බෞද්ධ අධ්‍යයනය පිළිබඳ හොඳ දැනුමක් තිබෙන නිසා. ඒ නිසා තමන්ට හොඳ ගමනක් යන්න පුළුවන්කම ලැබුණා. මොකද තමන් පිටපස්සේ සෙවණැල්ල වගේ තමන්ගේ භාර්යාවත් මේ කාර්යය නිරත වෙලා ඉන්නවනේ. ඒ නිසා ඉසාම පාසුවෙන් බටහිර රටවල බුදුදහම පාලි භාෂාව දැනුම ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. මෙතම අවුරුදු 79ක් වැනි කාලයක් මෙලොව ජීවත් වෙලා 1922 දෙසැම්බර් 20 වෙනිදා මෙලවින් පරලෝ යන්න යෙදුණා රීඩ් ඩේවිස් පඬිවරයා. එතකොට මෙතුමාගේ මේ කාලය තුල මේ අවුරුදු 79ක් වැනි කාලය තුල හොඳ නීතිඥයෙක් හැටියට නඩුකාරයෙක් හැටියටත් ඒ වගේම ලංකාවෙන් පාලි භාෂාව බුදුදහම පිළිබඳව හොඳ අධ්‍යයනයක් ලැබලා ඒ ලැබු පන්නරය තමන්ගේ උපන් රටවන එංගලන්තයට ගිහිල්ලා බටහිර උගතුන් සමග මේක ව්‍යාප්ත කරන්න විශාල කැපවීමක් කර බව අපට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරන මේ චරිතය තුලින් අපේ ශිෂ්‍යයන් හැටියට ගත යුත්තේ මෙතුමාගේ පාලි සාහිත්‍ය සේවාව. ඒ වගේම ඊටත් වඩා අපි ගත යුත්තේ මෙයාගෙන් අපිට ගන්න තියෙන්නේ ලොකුම දේ තමයි සුළු දෙයක්. එහෙම නැත්නම් වෙනත් ජාතිකයෙක් හැටියට පාලි භාෂාව බෞද්ධ අධ්‍යයන ඉගෙනගෙන ඉවර වෙලා ලෝකේ බුදුදහම ව්‍යාප්ත කරන්නටත් පාලි භාෂාව ව්‍යාප්ත කරන්නටත් විශාල කැපවීමක් කරපු හොඳ පඬිවරයෙක් කියන එකත් ඒ වගේ එතුමාගේ ජීවිතින් අපිට ගන්න පුළුවන් ආදර්ශ කීපයක් යම්කිසි කෙනෙක් ඉගෙන ගන්නට උනන්දුවක් තියෙනවා නම් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න උනන්දුවක් තියෙන. ඒකට මඟ පෙන්වීම එතුමාගේ චරිතයෙන් අපිට ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි පොඩි හාමුදුරුවෝ අපි කල්පනා කරන්න ඕනේ එතුමාගේ චරිතය තුළින් අපේ පාලි දැනුමත් අපේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරන මේ චරිතවලින් හොඳ චරිතවත් භික්ෂුවක් ළමයෙක් හැටියටපත් වෙන්න අපි හැමදෙනාම කටයුතු කරන සිහිපත් කරනවා. ඒ නිසා අද දවසේ මේ චරිත කතා 4න් මම රීඩ් ඩේවිස් පඬිවරයා පිළිබඳව මම සඳහන් කළේ. ඉදිරියේදී අනිකුත් පඬිවරු දෙදෙනා පිළිබඳව අපි සාකච්ඡාට භාජනය වෙමු. ඒ නිසා සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි
ටීපී පිරිවෙන් අධ්‍යාපන